යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්ප මජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමාති. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය තමයි අපි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්ප මජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්බා මුත්තෝව චන්දිමාති. අපේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධම්මපද පාළියෙහි සඳහන් වන මේ අති උතුම් වූ ගාථා රත්නයෙහි සරල තේරුම පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත්, යමෙක් පෙර පමා බවට පැමිණ සිට පසුව නොපමා වේද, හෙතෙම වලා පටල වලින් විදුන සඳ යම්සේ බබලන්නේද එසේම බබලන බව මේ ගාථාවේ සරල අර්ථයයි. මේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ සම්මුංජනීය කියන මහරහතන් වහන්සේ අරමුණු කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ මේ සම්මුංජනීය කියන තෙරුන් වහන්සේ වත් පිළිවෙත් කරන්න හරීම කැමතියි. උදේ ඉඳලා දවල්ද හවසද එහෙම වෙලාවක් කලාවක් උන්වහන්සේට තිබුණේ නැහැ. හැම වෙලාවකම වගේ කොයි වෙලාවෙ බැලුවත් මේ ස්වාමින් වහන්සේ ඉදලක් කොස්සක් අතේ තියාගෙන කොහේ හරි තැනක් පිරිසිදු කරනවා. ඒක උන්වහන්සේගේ දිනචරියාව වගේ වෙලා තිබුණා. හැමදාම කරන වැඩි. එක දවසක් උන්වහන්සේ කොස්සත් අරගෙන ඉදලත් අරගෙන රේවත කියන රහතන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා. උන්වහන්සේ කරුණු කාරණා හරියට නොදැන හෝ උන්වහන්සේ ගිහිලා රේවත ස්වාමින් වහන්සේට කතා කරලා කියනවා, ඔබ වහන්සේ මොන තරම්නම් කම්මැලිද? මේ දායක පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් හදාගෙන ඉන්න දානි ටික වළඳලා උදේ ඉඳලා රෑ වෙනකම් ওই කුටිය ඇතුළට වෙලා ඉන්නවා. රෑට බොහෝම හොඳට නිදා ගන්නවා. පහවදා උදේ අවදි වෙලා මොනවා හරි ටිකක් කරලා අය රෑ වෙනකම් ওই කුටියට වෙලා ඉන්නවා. පින්ඩ පාති වඩිනවා, දානේ වළඳනවා, රැයින් රෑ වෙනකම් කුටියේ ඉන්නවා, රෑට නිදා ගන්නවා, උදේට ආයෙ පින්ඩ පාති වඩිනවා. මේ ඔහොම කම්මැලිකමින් ඉන්නේ. මේ ඉදලක් කොස්සක් අරගෙන මේ බිම අතුගාලා වත් පිළිවෙත් කෙරුවහම නරකද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ රේවත රහතන් වහන්සේ කල්පනා කළා, මෙයාට අවවාදයක් කරන්න හොඳම වෙලාව මේක කියලා. එහෙම හිතලා අර සම්මුංජනීය ස්වාමින් වහන්සේට සඳහන් කළා, වෙත්නි ගිහලා හොඳට නාගෙන එන්න කියලා. උන්වහන්සේ නාගෙන ආවට පස්සේ පසෙක වාඩි වෙන්න අවස්ථාව හදලා දුන්නා. උන්වහන්සේ වාඩි වුණා කියපු විදිහට. ආන් ඊට පස්සේ රේවතයන් වහන්සේ අපූර්ව අවවාදයක් කළා. ඇවැත්නි, මේ ශාසනයේ තියෙන වතපිළිවෙත කර කරාම කාලේ නාස්ති කරන්න නෙමෙයි. සුදුසු වෙලාවට සම්පූර්ණ කළ යුතු වතක් තියෙනවා. හිමිදිරි පාන්දරම නැගිටලා ඒ වත සම්පූර්ණ කරලා උදේ පින්ඩ පාති වඩිනවා නම් පින්ඩ පාති වැඩලා දන් වළඳන කටයුතු ඉවර කරලා වහවහා මේ සංසාරයෙන් එතර යන්න වෙහෙසෙන්න ඕනේ. මේ සිත එකඟ කරගන්න, සමාධි කරගන්න, මනාව සතර සතිපට්ඨානයක පිහිටන්න කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා තමයි මේ ජීවිතේ හම්බ වෙලා තියෙන්නේ. ඒ සඳහා තමයි මේ මහානකම සංසාරයෙන් එතර යන පාර
පාදගන්න. සසර මග කෙටි කරගන්න. උදේද දවල්ද රෑද කියලා හොයන්න නැතු මේ මළුපෙත් මම්ම ඇමද ඇමද හිටිය කියලා සංසාරයෙන් එතර වෙන්න පුළුවන්කමක් නෑ. මහානකම කියන්නේ ඒකට විතරක් නෙමෙයි කියලා කරුණු පැහැදිලි කළා. ඊට පස්සේ අර ස්වාමින් වහන්සේ කාරණාව හොඳට තේරුම් ගත්තා. රේවතයන් වහන්සේගේ අනුශාසනාවත් එක්ක උන්වහන්සේ වෙනස් වුණා. දවසේ පොඩි වෙලාවක්වත් පිළියෙත් වලට වෙන් කරලා වැඩි කාලයක් උන්වහන්සේ බණ භාවනාවට යොමු කළා. වැඩි කල් ගත වුණේ නැහැ. නොබෝ දවසකින් නොබෝ කාලෙකින් උන්වහන්සේ සව් කෙලෙස් නැසලා රහත් වුණා. දැන් අර වාගේ උන්වහන්සේ වතට පිළිවෙත වෙතට ඇලිලා නැහැ හැම වෙලාවෙම. නමුත් උන්වහන්සේ නිතරම වත් පිළිවෙත් කරන්නේ නැති නිසා ආරාම භූමිය බොහෝසේ කොළරොඩු වැටිලා අපවිත්‍ර වෙලා. වෙනදනම් ගහක කොළයක් වැටිලා තිබුණාම දි รา පු නට්ටක් වැටිලා තිබ්බහම ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම විසි කරලා ආයෙත් අතු ගන්නවා. දැන් එහෙම කරන්නේ නැහැ. ඒ හින්දා භික්ෂූන් වහන්සේලා එක දවසක් අහනවා එවත්නි දින කීපයක්ම මිදුලේ කොළ පිරීලා අපවිත්‍ර බවට පත් වෙලා. ඇයි දැන් වෙනදා වගේ අමදින්නේ නැද්ද? වත් පිළිවෙත් කරන්නේ නැද්ද කියලා. අන් ඊට පස්සේ උන්වහන්සේ සඳහන් කළා පෙරණන් එහෙම කළා. නමුත් දැන් මට එහෙම කර කර ගත කරන්න කාලයක් නැහැ. වැඩි කාලයක් මම මේ ධ්‍යාන සමාධීන්ට සමවදින්න මම ගත කරලායි වැය කරලායි තියෙන්නේ. අර ස්වාමින් වහන්සේලා කල්පනා කළා මේ ස්වාමින් වහන්සේ රහත් බවක් ලබා ගත්තේ නැතුව තමන් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ උත්සාහ දරනවා. රහත් වෙලා නැහැ. නමුත් එහෙම කියන්න උත්සාහයක යෙදෙනවා. ඒක මේ බුද්ධ ශාසනයේ බරපතල වරදක්. නැති ಗುಣ කියාපෑම. භික්ෂූන් වහන්සේලාට නම් ඒක පරාජිකාවක්. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට විශේෂ ශික්ෂාපද 4ක් භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. ඒ ශික්ෂාපද වලට කියන්නේ පරාජිකා කියලා. යම් කෙනෙක් පරාජිකාපත්තියකට පත් වුණොත් නැවත ඒ ශාසනයේ උපසම්පදාව ලබන්න බෑ. පරාජිකාපත්තියකට පත් වුණා කියලා කියන්නේ මහානකමෙන් පෙරදුනා කියන එකයි. එහෙම විශේෂ ශික්ෂාපද 4ක් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ නැති ගුණ කියන එක හතරවෙනි පරාජිකාව උතුරු මිනිස් ගුණ උත්තරී මනුස්ස ධම්ම කියන පරාජිකාව. තමන් සෝවාන් වෙලා නැතුව මම සෝවාන් කෙනෙක් කියලා කියනවා. තමන් රහත් වෙලා නැතුව මම රහතන් වහන්සේ නමක් කියලා කියනවා. නැති ගුණයක් කියනවා. ඒක කටින් නොකිය අඟවන්න කටයුතු කළත් ඒ කාරණාවටම භාජනය වෙනවා. තව කෙනෙක් ලව්ව කියෙව්වොත් ඒ කාරණාවටම භාජනය වෙනවා. මොකද තමන් ගාව ඒ ක්ලේශ සිත තියෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා දැන් සම්මුංජනීය මේ ස්වාමින් වහන්සේ රහත් වෙලා නැතුව තමන් රහත් යයි කියන්නයි උත්සාහ කරන්නේ. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කළා. මේ ශාසනයේ රහතන් වහන්සේලා පින්නතුනි කවදාවත් මම රහත් වෙලා කියලා කීවේ නැහැ. ඊටාම සුවිශේෂී අවස්ථාවක නොකියම බැරි වුණොත් කියනවා. එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරුන්ට හැර ඒ බව කියන්නේ නැහැ කාටවත්. එහෙම කියන්න ඕනකමකුත් නැහැ. නමුත් සමහරලාට ලෝකේ ව්‍යාජ රහතන් වහන්සේලා අපි දකිනවා. කවුරු හරි ඇහුවොත් මාර්ගඵල ලබලද? මම මාර්ගඵලලාභියෙක් කියලා කියනවා. නමුත් හැබැයි උත්තමයන් වහන්සේලා එහෙම කවදාවත් කීවේ නැහැ. රහතන් වහන්සේ නමක් ළඟ උතුම් ප්‍රාර්ථනා දෙකක් තියෙනවා කියලා මේ ශාසනය සඳහන් කරනවා. සව් කෙලෙස් නසාපු උත්තමයෝ ගාව ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්ද? නමුත් රහතන් වහන්සේගේ ප්‍රාර්ථනා දෙකක් ගැන ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. මොනවද එහෙනම් මේ කෙලෙස් නැති උත්තමයන් වහන්සේ ගාව තියෙන ප්‍රාර්ථනා? එකක් තමයි
මම රහත් වුණා කියලා මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් දැනගන්න එපා. බලන්න මොන තරම් අපූර්වද කියලා. මම රහත් වෙච්ච බව මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් දැනගන්න එපා. ඒක තමයි පළවෙනි ප්‍රාර්ථනාව. දෙවෙනි එක තමයි මම ලැබූ උතුම් අරහත්වය මේ ලෝකේ ඉන්න අනික හැම දෙනාටම ලැබේවා. මේ තමයි රහතන් වහන්සේ ගාව තියෙන ප්‍රාර්ථනා දෙක. උන්වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට කියන්න ගියේ නෑ මම දැන් රහතන් වහන්සේ නමක්. මට දැන් වත් පිළිවෙතේම ඇලෙන එකේ සීමාවක් අවශ්‍යතාවයක් නෑ. ඉඩකඩක් ලැබුණහම සුදුසු වෙලාවට වතක් කරන එක සාමාන්‍ය ස්වභාවය. එහෙම කියපු නැති නිසා භික්ෂූන් වහන්සේලා ආරහිම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා සඳහන් කළා. ස්වාමීනි සම්මුංජනියන් වහන්සේ රහත් නොවි රහත් බව අඟවනවා කියලා. ආන් ඒ වෙලාවේ තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නය දේශනා කළේ. මහණෙනි මගේ පුත්‍රයා හැබැවින්ම භාග්‍යතුන් වහන්සේගේ ලයින් උපන් පුත්‍රයෙක් බවට පත් වෙලයි තියෙන්නේ. උන්වහන්සේ රහත් වෙලා ඉන්නේ. රහත් නොවි රහත් බව හැඟෙව්වා නෙමේ. ඒ උතුම් ඵලය ලබාගෙනම තමයි උන්වහන්සේ ඉන්නේ කියන එක පැහැදිලි කළා. එතකොට මේ ගාථා රත්නයෙන් සඳහන් කළේ යමෙක් පෙර පමා බවට පැමිණ සිටද පසුව තමා නොපමා වන්නේද ආන්ගේ කෙනා වලා පටලෙන් මිදුන සඳ කොයි වගේ බැබලෙනවද ඒ වගේ බැබලෙනවා කියලා සඳහන් කළා. යේච පුබ්බේ පමජ්ජිත්වා යමෙක් පෙර පමා බවට පැමිණ සිටියේද. මෙතන පින්නතුනි මොනවද මේ පමා බවට පැමිණිලා හිටිය කියලා කියන්නේ? ප්‍රමාදයට පත් වෙනවා. තමන් ලබාගත් උතුම් ජීවිතේ වටිනාකම හරියට අවබෝධ කරගන්නේ. මනුස්ස ජීවිතයක් හරීම දුර්ලභයි. මේ ලෝකේ දුර්ලභම කාරණා ගැන සඳහන් කරනකොට මනුස්ස ජීවිතයත් එයින් එකක්. මේ ලෝකේ මිනිස්සු ඉන්නේ බොහෝම ටික දෙනයි. හරි අඩුයි මිනිස්සු. ඒකෙන්ම පේනවා දුර්ලභ බව. මේ ගොඩබිම කොයි තරම්නම් සත්තු ජීවත් වෙනවද? මිනිස්සුත් ඇතුළුව කොයි තරම් සත්ත්ව ප්‍රමාණයක් ගොඩබිම ජීවත් වෙනවද? කූඹියාගේ මදුරුවාගේ කෝඳුරුවාගේ වගේ ඉඳලා ඇහැට පේන සත්තු. ආන්ගේ සත්තු ප්‍රමාණයට වඩා වැඩියෙන් සාගරයේ සත්තු ඉන්නවා කියලා සඳහන් කරනවා. ගොඩබිම ඉන්න සියලුම සත්වයන්ට වඩා සාගරයේ ඉන්න සත්තු වැඩි. ගොඩබිම ඉන්න සත්තු අතරින් මිනිස්සුන්ට වඩා තිරිසන් සත්තු වැඩි. ඒක අපි හොඳටම දන්නවා. මිනිස්සු අතර ප්‍රත්‍යන්තයේ ඉපදිච්ච අයම වැඩි. ප්‍රත්‍යන්තයේ ඉපදිච්ච අය කියලා කියන්නේ බුදු දහම නැති, හොඳ නරක හරියට දන්නේ නැති, බණක් දහමක් අහන්න නැති ප්‍රත්‍යන්ත දේශය. දැන් අපි කතා කරන්නේ බටහිර රටවල් කියලා. ඒ රටවල් සේරම වගේ අයිති වෙන්නේ ප්‍රත්‍යන්ත දේශය. ඉතින් මේ ප්‍රත්‍යන්තයේ ඉපදලා ඉන්න අයම වැඩි. එහෙනම් සාමාන්‍යයෙන් ලෝකේ බෞද්ධ රටවල් තියෙන කීපයයි. අබෞද්ධ රටවල්ම තමයි වැඩි. ප්‍රත්‍යන්තයේ වැඩි. එතකොට ඒ මිනිස්සු අතර ප්‍රත්‍යන්තයේ ඉන්න අය වැඩි. දැන් මේ බෞද්ධ රටවල් වල ඉන්න අය අතරත් බණ අහන අය හුඟ අඩුයි. ඒ අතර බණ අහන පිරිසකුත් ඉන්නවා. බණ ඇහුවට ඒගොල්ලෝ ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූල මාවතට පිවිසිච්ච අය තවත් අඩුයි. එතකොට අපි ප්‍රත්‍යන්තයෙන් මිදිලා ඉපදිච්ච අය නොකල් අටින්ම මිදිලා ඉන්නේ. මොන තරම් වාසනාවන්තද කියන කාරණාව සීමාවකින් පෙන්වන්න බෑ. හැබැයි අපිට ඒක වටින්නෙත් නෑ. මොනවද මේ නොකල්ලට කියලා කියන්නේ? නරක, තිරිසන්, പ്രേත. මේ ආත්මවල ඉපදුනහම පින් කරන්න පුළුවන්ද? පින් කරන්න බැරි ආත්ම. අසඤ්ඤ තලය, අරූප ලෝක 4. ඒ තැන්වල ඉපදුනත් පින් කරන්න බැරුව යනවා.
ප්‍රත්‍යන්ත දේශයේ ඉපදුනහම පින් කරන්න අවස්ථාවක් නෑ. අංග විකල වෙලා ඉපදිච්චහම ඒත් හරි අපහසුයි. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් ඒත් පින පව හරියට දන්නේ නෑ. මේ තමයි නොකල්ලාට පින් කරන්න බැරි කාල 8ක්. එහෙනම් දැන් අපි ඒකිනුත් වෙන් වෙලා ඉන්නේ. හොඳට පින් කරන්න පුළුවන් කාලයක්. හොඳට පින් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා. බුද්ධෝත්පාදයක අංග විකල වෙන්නේ නැතුව ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. එහෙනම් තව මොනවටද කුසල් කරන්න ප්‍රමාද වෙන්නේ? යම් කෙනෙක් එවන් අවස්ථාවල් ලැබිලා තියාගෙනත් සිල් ගුණ ආරක්ෂා කරන්නේ නැත්තම්, බණ දහම් අහන්නේ නැත්තම්, ධර්මානුකූලව ජීවිතේ ගොඩනගන්න වෙහෙසෙන්නේ නැත්තම්, තිසරණ සරණ ගිහිල්ලා නැත්තම්, ඒගොල්ලෝ තාම හුඟක් ප්‍රමාදයටපත් වෙලා ඉන්නේ. කරුණු කාරණා හරියට අවබෝධ කරගත්තේ නැතිකොට, මනාව ධර්ම ශ්‍රවණය කරලා සසර ස්වභාවය දන්නේ නැතිකොට, මිනිස්සුන්ට මේ ලෞකික සම්පත් පිළිබඳවම තියෙන්නේ පුදුම ඇලීමක්, පුදුම බැඳීමක්. ඒ දේවල් හරි හම්බ කරගන්න එක තමයි ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නේ. නිවන් දකින්න එක තියෙන්නේ අන්තිම තැන. ඒක මේ සමාජයෙන් හොඳට තේරෙනවා. මිනිස්සු බණක් අහන්න ආවත් මිනිස්සු වෙන්නේ ඔක්කොම වැඩ ඉවර කරලා. අනික සේරම වැඩ ඉවර කරලා වෙලාවක් තිබ්බොත් බණ අහන්න යනවා. වෙලාවක් තිබ්බොත් බුදුන් වඳින්න යනවා. වෙලාවක් තිබුණොත් පින්කමකට උදව් කරන්න යනවා. එතකොට ලෞකික දේවල් ඔක්කොම මුල් තැන තියෙන්නේ. සංසාරයෙන් එතර යනවා නිවන් දකින්නවා කියන එක තියෙන්නේ අවසාන තැන. නමුත් මේ ලැබිච්ච ජීවිතෙන් ඒක තමයි මුලට ගන්න තියෙන්නේ. අපි අවශ්‍යම දේ අගට දාලා අනවශ්‍ය දේවල් මුලට අරගෙන. එහෙම ජීවත් වෙවි ඉන්නකොට දන්නේම නැතුව අපි ජරාවටපත් වෙනවා. දවසින් දවස මොහොතින් මොහොත අපිට වයස යනවා. වයස ගිහිල්ලා අපි ජරාව ළඟට ව්‍යාධියටපත් වෙනවා. දැන් ලෙඩ වෙලා. දැන් ආයෙ පින්කම් කරන්න කාලයක් තියෙනවද? දැන් කොන්දේ අමාරුවට බේත් කරන්න ඕනේ. දනිස් අමාරුවට බේත් කරන්න ඕනේ. පිළිකාවට බේත් කරන්න ඕනේ. වකුගඩු රෝග වලට බේත් කරන්න ඕනේ. තවත් නොයෙක් රෝග වලට බෙහෙත් කරන්න ඕනේ. දැන් පින් කරන්න කාලයක් නැහැ, බෙහෙත් කරන්න තියෙනවා. බෙහෙත් කරලා සනීප වෙලා පින් කරනවා කියලා හිතන්න පුළුවන්. කවුද දන්නේ සනීප වෙලා ජීවත් වෙයිද කියලා? අන්තිමට දන්නේම නැතුව පමා වෙවි ඉඳලා මැරිලා ගිහිල්ලා. කොහෙද උපදින්න වෙන්නේ? සතර අපායේ කොහේ හරි තැනක උපදින්න සිද්ධ වෙනවා. එහෙනම් මේ වාගේ මේ නොයේ කටයුතු කර පවා වෙවි අපි ඉන්නවා. මෙතන සඳහන් කරන හැටියට වත් පිළිවෙත් කිරීම නිසා හෝ බණ දහම් ඉගෙන ගැනීම නිසා යම් කාලයක් සමත විදර්ශනා වඩන්න තමන්ට අවස්ථාව නොලැබුණාද? ධ්‍යාන භාවනා වඩන්න අවස්ථාවක් නොලැබුණාද? ඒ කාලයත් සලකන්නේ පමා වෙච්ච කාලයක් හැටියට. වත් පිළිවෙත් කරන එක හොඳයි. මේක මේ පැවිදි ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණාවක්. වත්තං න පරිපූර්ණති න සීලං පරිපූර්ණති. වත සම්පූර්ණ නැත්තම් සිල් සම්පූර්ණ නැහැ. මේ ශාසනයේ වත් පිළිවෙත් ගොඩක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට දානශාලාවේ වත තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන වත තියෙනවා. වැසිකිලි කැසිකිලි පිරිසිදු කිරීමේ වෙනම වතක් තියෙනවා. තමන් ජීවත් වෙන ආරාමයේ අවට පිරිසිදු කිරීම, බෝමලු චෛත්‍යමලු පිරිසිදු කිරීම වෙනම වතක් තියෙනවා. වත් පිළිවෙත් ගොඩක් තියෙනවා ශාසනයේ. ඒවා අවශ්‍ය නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මේ සම්මුඤ්ජනීය තෙරුන් වහන්සේ වගේ උදේ ඉඳලා රෑ වෙනකම්ම වතට විතරක් කාලේ නාස්ති කරනවා නම් අනික් කටයුතු ඔක්කොම අතහැරිලා යනවා. එහෙනම් මේ වත් පිළිවෙත් කරන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට වත ඉවර කරලා වැඩියෙන් බණ භාවනා කටයුතු කරගන්නවා.
ධර්මාධ්‍යයන කටයුතු සිද්ධ කරගන්නවා. දැන් ධර්මයේ ඉගෙන ගන්නවා කියලාම කාලේ නාස්ති කරන්නෙත් නැහැ. ඉගෙනගත්ත ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ඒ ධ්‍යාන භාවනා කටයුතු සම්පූර්ණ කරගන්නවා. නමුත් එහෙම නොකර වත් පිළිවෙත් කරනවා කියලා උදේ ඉඳලා රෑ වෙනකම් ඒ දේවල්ම කර කර විහාරස්ථානයේ කටයුතු කරනවා කියලා නොයේ ගොඩනැගිලි ආදී මේ දේවල් සකස් කිරීම හැදීම් ආදී කටයුතුම කර කර දායකයන්ගේ කරන්න තියෙන ඕනෑපාකම්ම සම්පූර්ණ කර කර ගත කරන කාලය පමා වුණ කාලයයි. අනුන්ට යමක් කෙරිලා තියෙනවා. නමුත් Tamanට යමක් කෙරිලා නැහැ. ඒක යම් කෙනෙක් යම් දවසක අවබෝධ කරගත්තා නම් තේරුම් අරගත්තා නම් ඒ පුජ්‍යලයා ඊළඟට තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන් මොනවද කළ යුත්තේ? තමන් තමන්ට කොහොම අනුකම්පා කරගත යුතුද? තමන් තමන්ට කොයි ආකාරයෙන් සලකා ගත යුතුද? ලැබිච්ච අවස්ථාවෙන් කොහොමද ප්‍රයෝජන ගන්නේ? ආන් ඒක හිතලා යම් කෙනෙක් වැඩියෙන් දැන් කාලය යොමු කරලා තියෙන්නේ බණ භාවනා කටයුතු වලට. ධර්මයේ ඉගෙන ගන්නවා, ප්‍රගුණ කරගන්නවා, බණ භාවනා කටයුතු කරගන්නවා, සංසාරයෙන් එතර යන්න වීරිය වඩනවා. ආන් එතෙන්ට ආවට පස්සේ දැන් යා නොපමා පුජ්‍යලෙක්. අප්‍රමාදී පුජ්‍යලෙක්. මේ ශාසනය තුළ කරගන්න තියෙනවා නම් අති විශාලතම වූ පින්කමක්. මොකද්ද ශාසනයේ තියෙන ලොකුම පින්කම? ඒක තමයි අප්‍රමාදී බව. අප්‍රමාදී කියලා කියම හැම පැත්තටම අප්‍රමාදී. ප්‍රමාදීව ඉඳගෙන මොකවත් කරන්න බෑ. එහෙනම් යමෙක් අප්‍රමාදී වුණා කියලා කියන්නේ හැම කුසල කර්මයක්ම සම්පූර්ණ කරනවා. දෙපා සතුන් අතර උසස්ම කෙනා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. කුසල ධර්මයන් අතර උසස්ම පින්කම තමයි අප්‍රමාදී බව. ආන් එහෙම අප්‍රමාදීව කටයුතු කරන්න හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කළා. අප්‍රමාදය අමෘත පදයයි. අප්පමාදෝ අමත පද. අප්‍රමාදී පුජ්‍යලයාම ශ්‍රේෂ්ඨයි. පමාදෝ මච්චුනෝ පදං. පමාවෙච්ච පුජ්‍යලයා ජීවත් වුණත් මැරිච්ච කෙනෙක් වගේ. අප්පමත්තානමී යන්ති යේ පමත්තා යතාමතා. එහෙමනම් මෙතන යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. පෙර පමා වෙලා හිටපු කෙනෙක් පසුව නොපමාවන්නේද? ඔහු හරියට වලාකුලින් මිදුන සඳ වාගේ. වලාකුලට වැහුණ සඳ වලාකුලින් මිදුනහම අපිට පේන්නේ පෙරට වඩා දැන් හරි දීප්තිමත් කියලා. චන්ද්‍රයාට උපද්‍රව කීයක් තියෙනවද? චන්ද්‍රයාට උපද්‍රව 4ක් තියෙනවා. බැබලෙන්න දෙන්නේ නැතුව උපද්‍රව 4ක් බාධා කරනවා. පළවෙනි එක තමයි අබ්බා කියලා කියන්නේ. මොනවද මේ අබ්බා කියලා කියන්නේ? අබ්බා කියලා කියන්නේ වලාකුළට. සඳ පේන්න දෙන්නේ නැහැ, වලාකුළු ඇවිල්ලා හඳ වහ ගන්නවා. ඊට පස්සේ කියන පිනතිනේ මහිකා කියලා. මහිකා කියලා කියන්නේ පින්න. බොහෝසේ පිනිබාලා තියෙන වෙලාවට හඳ පේන්නේ. ඊළඟට කියනවා දූම. දුම් නැගිලා තියෙන වෙලාවට. දුම නිසා හඳ වැහිලා තියෙනවා. ඊළඟට රාහු. රාහු අසුරේන්ද්‍රයා චන්ද්‍රයා ගිල ගන්නවා. මේ බාධා 4 හඳට තියෙනවා. වලාකුළු, පින්න, දුමානය, රාහු. ඊට අමතරව නම් තවත් කාරණාවක් සඳහන් කරනවා දූවිලි සමූහය. සමහර රටවල් වල දූවිලි වලාකුළු වගේ තියෙනවා. දූවිලි වලා. එහෙම බාධාවකුත් හඳට තියෙනවා. නමුත් මේ සියලු බාධා වලින් මිදුන චන්ද්‍රයා පෙරට වඩා හරි දීප්තිමත්. ආන් ඒ වගේ තමයි කලක් තිස්සේ ප්‍රමාද වෙලා හිටපු අය. යම් මොහොතක අප්‍රමාදීව කටයුතු කරන්න පටන් ගන්නේද?
ඒ පුද්ගලයා මේ ලෝකෙ බැබලෙන්න පටන් ගන්නේ මේ නොයෙක් උපද්‍රවයන්ගෙන් මිදුන චන්ද්‍රයා යම්සේ බබලෙනවද අප්‍රමාදී පුද්ගලයා ඒ වගේ බබලෙනවා. එතකොට මේ ශාසනයේ අප්‍රමාදී කියන උත්තමයන් වහන්සේලා අප්‍රමාදී ගුණය හොඳටම දියුණු කරගත්ත අය මහරහතන් වහන්සේලා. පිළිවෙලින් අප්‍රමාදී අය සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේලා. සකදාගාමීන් වහන්සේලා. අනාගාමීන් වහන්සේලා. මහරහතන් වහන්සේලා. මේ අප්‍රමාදී භවයේ උතුම් ඵලය. මෙතන අප්‍රමාදී භවයේ තියෙන ලාභය ගැන මොකක්ද කියලා කල්පනා කරලා බැලුවොත් අපි පමා නොවෙන එකේ පුදුම ලාභයක් තියෙනවා. යම් කෙනෙකුට පුළුවන් වුණොත් අති උතුම් සෝවාන් භූමියට එන්න. උන්වහන්සේ කොයිතරම් ජයග්‍රහණය ලැබපු කෙනෙක්ද? සංසාරේ කොයි තරම්නම් පව් කරලා ඇද්ද? අද අපි මෙහෙම වාඩි වෙලා හිටියට මෙහෙම උතුම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තිබුණට අපි පෙර ආත්මවල කරගත්ත පව් ඔක්කොම ඉවර කරලාද මේ ඉන්නේ? අපි පෙර කරපු පව් කඳු වගේ ගොඩ ගෙහිලා තියෙනවා. අද මෙතන හිටියට නිරේ ගිහිල්ලා දුක් විඳින්න කරපු පව් ඕන තරම් තියෙනවා. ඊළඟ උපදින ආත්මයක අත නැතුව කකුල නැතුව කන නැතුව ඇස් නැතුව උපදින්න තරම් කරපු පව් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ පව් තවම විපාක දුන්නේ නැහැ. නමුත් ඒ පව් අහෝසි වෙලාද? ඒ පව් අහෝසි කරන්න නැති කරන්න කාටවත් බෑ. ඒව වෙන කාටවත් ගන්න පුළුවන්ද? ඒව වෙන කාටවත් ගන්නත් බෑ. එහෙනම් මා විසින් කරපු අකුසල් කවදා හරි දවසක මා විසින් ගෙවලා ඉවර කරන්න ඕනේ. මම මහගත්ත ඇඳුම මම මඳින්න ඕනේ. මම හදාගත්ත කෑම මමම භුක්ති විඳින්න ඕනේ. මම රැස් කරගත්ත කරුම මමම ගෙවන්න ඕනේ. ඒක වෙන කාටවත් බාර දෙන්න බෑ. එහෙනම් පෙර ජීවිතවල කොච්චර පව් කරලා ඇද්ද? මව්පියන්ට හිරිහැර කරලා, ගුරුවරුන්ට හිරිහැර කරලා, සත්තු මරලා, හොරකම් කරලා, මිනිස්සුන්ට ගහලා අතපය කඩලා අපි කරගත්ත පව්. ඒකයි මං කිව්වේ කඳු වගේ තියෙනවා කියලා. වෙන මොකක්ද කුසල කර්මයක් හේතු වෙච්ච නිසා අද මේ මනුස්ස ජීවිතය හම්බ වෙලා තියෙන්නේ. මේ වෙලාවෙම චන්ද්‍රයාට උපක්ඛිලේශ 5ක් බාධා කරනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් සඳහන් කරන්නේ උපක්ඛිලේශ 4ක්. මොනවද මේ උපක්ඛිලේශ 4? අබ්භා කියලා සඳහන් කරනවා වලාකුළ නිසා හඳේ බැබලීමට බාධාවක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්න නිසා නැත්තම් මේ පිනි නිසා හඳේ බැබලීමට බාධාවක් තියෙනවා. විශේෂයෙන් මීදුමෙන් හඳේ බැබලීමට බාධාවක් කරනවා. ධූම රාජ කියලා කියනවා. දුම නිසා හඳේ බැබලීමට බාධා කරනවා. ඊට අමතරව විශේෂයෙන් රාහුගේ බලපෑම හඳට තියෙන නිසා හඳේ බැබලීමට බාධා කරනවා. මේ කාරණා 4 හඳට තියෙන උපක්ඛිලේශ 4ක් හැටියට පැහැදිලි කරනවා. ඊට අමතරව දූවිල්ල හඳේ බැබලීමට බාධා කරන නිසා පස්වෙනි උපක්ඛිලේශයක් හැටියට දූවිල්ලත් සඳහන් කරනවා. නමුත් යම් වෙලාවක මේ උපක්ඛිලේශ වලින් මිදුනහම හඳ ඊටාම දීප්තිමත්. හැමෝම හඳ දකින්න කැමති. හැමෝටම හඳෙන් ලැබෙන ආලෝකයෙන් ලොකු ප්‍රයෝජනයක්. රාත්‍රී කාලේ. එහෙමනම් අපි පමා භවෙන් මිදුනහම අපි අපිට යහපතක් කරගත්ත අය වෙනවා. අපි ලෝකයට යහපතක් කළා වෙනවා. එදාට අපි මීට වඩා බැබලෙන්න පටන් ගන්නවා. කෙලෙස් බැඳීම් වලින් තොර වෙලා නොඑක් උපද්‍රව වලින් ඈත් වෙලා
කරදර කම්කටොළු වලින් මිදිලා බොහොම නිදහස් ජීවිතයක් එදාට අපිට තියෙනවා. ආන් එහෙම ජීවිතයක් හදාගන්නවා කියලා කියන්නේ මේ මාර්ගඵල ස්පර්ශ කළා කියන එකයි. මගඵල ලබා ගත්තා කියන එකයි. එදිනෙදා ජීවිතයේ තියෙන පංචකාමයට නීවරණ වලට බැඳිච්ච පැටලිච්ච සීමාවක් නැති රාජකාරීත් එක්ක කටයුතු කරන අපිට ලෝකෝත්තර මාර්ගයේ දියුණු කරගන්න තියෙන ලොකු බාධාවක්. මේ නීවරණ හැම වෙලාවෙම අපේ නිවන වහන්නම උත්සාහ දරනවා. නමුත් තමන් ලබාගත් උතුම් ජීවිතයේ වටිනාකම අවබෝධ කරගත්ත පුද්ගලයා හැම වෙලාවෙම නීවරණයන්ගෙන් මිදෙන්න උත්සාහ කරනවා. උපක්ඛලේශ වලින් මිදෙන්න ගැලවෙන්න උත්සාහ කරනවා. ආන්ගේ පුද්ගලයා තමයි සෝවාන් ආර්ය මාර්ගයේ ඉඳලා පිළිවෙලින් මගඵල කෙරවල නිවන් හොයාගෙන යන්නේ. එහෙමනම් සංසාරේ අපි කරගත්ත බොහෝ අකුසල් තියෙනවා කියලා අපි සඳහන් කළා. ඒ බොහෝ අකුසල් කඳු වගේ බලාගෙන ඉන්නේ අපි නිරේට අරගෙන යන්න. එතකොට මේ අකුසල් අහෝසි කරන්න බැරි බවත් අපේ අකුසල් බාර ගන්න වෙන කෙනෙක් නැති බවත් අපි සාකච්ඡා කළා. යම් කෙනෙක් මේ සෝවාන් කියන උතුම් ආර්ය මාර්ගඵලයේ ලබා ගත්තොත් පෙර අපි සිදු කරලා තවම විපාක දීලා නැතුව ඉතුරු වෙලා තියෙන ඒ කිසිම අකුසල කර්මයකට අපිව යටපත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ අකුසල් වලට අපිව සතර පායට ගෙනියන්න බෑ. නිවන් දක්නා ಜಾති දක්වා මනුස්ස ලෝකේ ඉපදුනොත් සෝවාන් වෙච්ච කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදිච්ච නිසා විඳින්න වෙන දුක් සමුදායක් තියෙනවා. සෝවාන් වුණා කියලා අකාලේ මැරෙන්නේ නැත්තේ නෑ. සෝවාන් ආර්යයන් වහන්සේලාත් අකාලේ අපවත් වුණා. නොඑක් අවස්ථාවන් වල ධර්මයේ එහෙම කරුණු පෙන්නනවා. එහෙනම් කෙනෙක් අල්පායුෂ්ක වෙන්නේ මොන හේතුව නිසාද? සංසාරේ කරපු ප්‍රාණඝාත කුසල් නිසා. සමහර වෙලාවට අකාලී ජීවිතෙන් සමුගන්න හේතු උනේ කාගෙන් හරි ගුටි කාලා වෙන්න පුළුවන්. වසක් විසක් ඇවිල්ලා වෙන්න පුළුවන්. බිත්තියකට යට වෙලා, ගහකට යට වෙලා මොකක් හරි හේතුවකින් තැලිලා වෙන්න පුළුවන්. නමුත් මේ විපාක දෙන්නේ ඒත් සංසාර කරගත් අකුසල්ම තමයි. එහෙනම් මේ උතුම් ආර්ය මාර්ගයට ආවට පස්සේ අකුසල් අහෝසි කළා කියලා අපි සඳහන් කළේ කිසිම අකුසලයකට මේ ආර්යයන් වහන්සේ නිරයට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. තිරිසන් ලෝකෙට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. പ്രേත ලෝකවල අසුර ලෝකවල ඇවිද්දවන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් ධර්මයේ අපි ඉගෙන ගත්තේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් තවත් ආත්ම 7ක් විතරයි උපදිනවා කියලා. උපදින්නේ ආත්ම 7යි. මේ ආත්ම 7 දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. බඹලෝ වෙන්නත් පුළුවන්. මනුලෝ වෙන්නත් පුළුවන්. මනුස්ස ලෝකික වාගේ ඉපදුනොත් ඒ වාගේ උපද්‍රව වලට මුහුණ දීලා අකාලේ ජීවිතෙන් සමුගන්න වෙන්න පුළුවන්. එහෙනම් නිවන් දක්න ජාතිතුරු ඉපදෙන ආත්මවලදී නොඑක් අපහසුතාවයන්ටපත් වෙනවා. නමුත් සතර පාය උපද්දවන්නේ නැහැ. එහෙනම් සතර පාය උපද්දවන එක තමයි මෙතන තියෙන භයානකම කාරණාව. එහෙනම් තියෙන ලොකු රැකවරණේ තමයි නීවරණයන්ගෙන් ඈත් වෙලා ගුණධර්ම දියුණු කරගෙන සමත විදර්ශනා සම්පූර්ණ කරගන්න අය පිළිවෙලින් මාර්ගඵල ලබනවා. උපක්ඛලේශයන්ගෙන් ඈත් වෙනවා. ආන් එහෙම කෙනෙක් ලෝකයට මොනතරම් යහපතක් කරන කෙනෙක්ද? අපේ ශාසනය විශේෂයෙන් පෙන්වුවේ ස්වාර්ථයෙන් පරාර්ථය කරා යන ගමන. පුළුවන් තරම් ආත්මාර්ථකාමිකම වටිනවා. හැබැයි අපි කතා කරන ආත්මාර්ථකාමීත්වය වෙනස්. ඒ ආත්මාර්ථකාමීත්වය ගැන නෙමෙයි ධර්මයේ කතා කරන්නේ. හැම වෙලාවෙම තමන්ට යහපත් වූ අර්ථයක් කරගන්න. අපි සාමාන්‍යයෙන් අද ආත්මාර්ථකාමී කියලා කියන්නේ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන අනුන්ගේ තැන උදුරගෙන තමන් වැජබෙන්න හදනවට. ඒකට නෙමෙයි ධර්මයේ ආත්මාර්ථකාමිකම කියලා කියන්නේ. තමන්ගේ ජීවිතයට තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපයා ගන්න කියන එකයි.
අපි කතා කරන ආත්මාර්ථකාමිත්වය තමන්ගේ ආත්මයට අනර්ථයක් කරගන්න ආත්මාර්ථකාමිත්වයක් ගැන අපි කතා කරන්නේ. ධර්මයෙන් කතා කරන්නේ තමන්ගේ ආත්මයට යහපතක් කරන ආත්මාර්ථකාමිත්වයක්. එහෙනම් යම් පුජ්‍යලයක් ගුණධර්ම සම්පූර්ණ කරලා තිසරණ පන්සිල් ආරක්ෂා කරගෙන අටසිල් දසසිල් රැකගෙන සමත විදර්ශනා වඩාගෙන අති උතුම් සෝවාන් තැනට යනකම් ගියොත් අපේ භාග්‍යතුන් වහන්සේ දක්ඛිනා විභංගයේ පෙන්නපු හැටි විතරක් කල්පනා කරලා බැලුවත් කෙනෙක් හරියටම තිසරණ පන්සිල් මත ඉන්නවා නම් ඒ පුජ්‍යලයට යම් කෙනෙක් දාන වේලක් පූජා කළොත් දන් දුන්න පුජ්‍යලයට අනාගත ජීවිත අසංකීයක ආහාර හිග නැහැ කියලා දේශනා කළේ. සෝවාන් ආර්යයන් වහන්සේට දුන්න දානේ ආනිසංසය මෙච්චරයි කියලා සීමාවක් කරලා පෙන්නලා නැහැ අපේ ශාසනය. එහෙනම් යම් කෙනෙක් උපක්ඛිලේශයන්ගෙන් මිදිලා අති උතුම් සෝවාන් තැනට ආපු නිසා ලක්ෂයක් දෙනා ගිහිල්ලා ඒ සෝවාන් වහන්සේට දන් දුන්නොත් ඒ ලක්ෂෙටම සැලසෙන්නේ මොන තරම් යහපතක්ද? එහෙනම් චන්ද්‍රයා මේ අහසට දීප්තිමත්ව නැගුණාම ඒ චන්ද්‍රයාගෙන් කාටද ප්‍රයෝජනයක් නැත්තේ? දුප්පත් ගෙදරටත් හඳ එළිය වැටෙනවා. පෝසත් ගෙදරටත් හඳ එළිය වැටෙනවා. කුලවත් ගෙදරටත් කුලහීන ගෙදරටත් උගත් ගෙදරටත් නූගත් ගෙදරටත් සත්තු සිව්පව් ජීවත් වෙන වනාන්තරවලටත් චන්ද්‍රයාගේ ආලෝකය එහෙමම තියෙනවා. එහෙමනම් යමෙක් මේ අති උතුම් තැනට ආවනම් ඔහුගෙන් ප්‍රයෝජන නොලැබෙන කෙනෙක් නැහැ. එහෙනම් උපක්ඛිලේශ වලින් මිදිච්ච නිසා ඔහු බැබලෙනවා. ඔහුගේ ආත්මයත් බැබලෙනවා. ඔහු නිසා තවත් හුඟක් අයට බැබලෙන්න අවස්ථාවක් හැදිලා තියෙනවා. එහෙමනම් පින්නතුනි යම් කෙනෙක් බොහෝම දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ ආත්මය ජය ගන්න. මේ ජීවිතය ඈතර කරවන්න. පෙර පමා වුණා බොහෝ දෙනා. අපි අතරත් බොහෝ දෙනා පෙර පමයි. අදත් ප්‍රමාදයි. ඇයි පෙරත් ප්‍රමාදයි අදත් ප්‍රමාදයි කියලා කියන්නේ? අපි තාම નિયમિત ධර්ම මාර්ගයට හරියටම බැහැලා නැහැ සමහර වෙලාවට. නිරන්තරයෙන් මේ ජීවිතවල අකුසල් රැස් වෙන අවස්ථාවම වැඩි. දවසේ පැය 24 ගැන කල්පනා කෙරුවොත් අපේ කාමසිතවිලි කොච්චර උපදිනවද? රාගසිතවිලි කොච්චර උපදිනවද? දේශසිතවිලි කොච්චර උපදිනවද? මෝහසිතවිලි කොච්චර උපදිනවද? ඊර්ෂ්‍යා වෛර හැඟීම් කොච්චර ඇති වෙනවද? මේ හැම දෙයක්ම අකුසල් කර්ම රැස් කරනවා. ඊට අමතරව අපි අතින් සත්තු මැරෙනවා. අපි අතින් බොරු කියවෙනවා. රහමෙර පාවිච්චි කරනවා. එහෙමනම් තාම අපි ප්‍රමාදී ජීවිතයක් ගත කරන්නේ. හැබැයි යම් කෙනෙක් යම් මොහොතක කල්පනා කළොත් මේ ප්‍රමාදී භවෙන් මිදෙන්න ඕන කියලා පෙර කරපු පව් ඕන තරම් තියෙනවා. නමුත් අද බොහෝ කුසල් රැස් කරනවා. මේ කුසලයට පුළුවන් පෙර අකුසල් යටපත් කරලා අපි සුගතියට අරන් යන්න. පින්නතුනි සමහර කෙනෙක් අහනවා මේ යුද්ධ කරන්න ගියපු දසමහා යෝධයන්ට පව් සිද්ධ වුනේ නැද්ද එතකොට කියලා. දසමහා යෝධයා කරලා තියෙන්නේ යුද්ධයක් දිනන්න හින්දා මනුෂ්‍ය ඝාතනයක්. අද ඉන්න යුද සෙබල කරලා තියෙන්නේ යුද්ධේ ජයග්‍රහණය කරවන්න ඕන නිසා මනුෂ්‍ය ඝාතනයක්. ඒවට අකුසල් නැද්ද එතකොට? ඒ ඔක්කොම ප්‍රාණඝාත අකුසල්. නමුත් කලක් අපි එහෙම ප්‍රමාදීව කටයුතු කළා. ඉපදුන නිසා මොනවා හරි හේතු නිසා අපි අතින් ඒ වගේ දේවල් වලට අපිට යෙදෙන්න සිද්ධ වුණා. නමුත් අද එතනින් විශ්‍රාම ආරන්න, අද එතනින් සමු අරගෙන නම්, අද ඒ ජීවිතෙන් අයින් වෙලා නම් ඒ ප්‍රමාදී බව යටපත් කරලා කටයුතු කරන්න මේ බුද්ධ ශාසනයේ ඕන තරම් ඒ ඇයිට ඉඩකඩ තියෙනවා. ඒක තේරුම් අරගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන කෙනා ඒ සියල්ල දිනනවා. නමුත් සමහර වෙලාවට එහෙම තැන්වල ඉඳලා රට වෙනුවෙන් මහ ලොකු සේවයක් කරලා එළියට ආපු සමහර අය අපි දකින්නේ බොහොම අවාසනාවන්ත විදිහට මංකොල්ල කනවා, අනික් ජීවිත විනාශ කරනවා, හොරකම් කරනවා. මේ වගේ දේවල් කර තවත් ප්‍රමාදී වෙවි තවත් අකුසල් රැස් කරනවා. නමුත් එදා හිටපු දසමහා යෝධයෝ වගේ අය යුද්ධ දිනල ඉවර වෙලා බොහෝ පින්කම් තමයි කරගත්තේ. දොටුගැමුණු මහරජුරවන්ට බොහෝසේ ශක්තිය දුන්නේ ගෝඨයිම්බර ආදී යෝධයෝ යුද්ධෙන් පස්සේ රහත් වුණා. තේරපුත්තාභය ආදී යෝධයෝ යුද්ධෙන් පස්සේ රහත් වුණා.
නන්දිමිත්‍රාදී අනෙක් යෝධ පරපුර බොහෝ පින්කම් කරගත්තා. වෙහෙර විහාර හැදුවා. මහා කුසල් දියුණු කරගෙන සුගතිවල උප්පත්තිය ලබනවා. නමුත් ඒ අය දන්නේ නැද්ද අපි ගාව පව් තියෙනවා කියලා? මේ සුගතියේ ඉපදිලා ප්‍රඥාවෙන් යුක්තව හැම වෙලාවෙම පින්කම්ම කර කර අර පාපයට මතුවෙන්න දෙන්නේ නැතුව කුසලයේ ශක්තියෙන්ම සුගතිගාමී වෙවීම කටයුතු කරන මේ අය අප්‍රමාදී බව ලබාගත්ත නිසා, ප්‍රමාදයට පිටුපාපු නිසා එහෙම යන ගමනක සෝවාන් ආදී මාර්ගඵලයක් ප්‍රත්‍යක්ෂ කරාම අර මහා කුසල් වලට සතර අපායේ ගෙනහිල්ලා විපාක දෙන්න තියෙන අවස්ථාව නැතුව යනවා. ඒ විපාක දෙන්න අතීත අනන්ත අප්‍රමාණ සංසාරේ කරගත්ත අනන්ත අකුසල් ඒ තැන්වල මේ එහෙම්මම වියලවල දාන්න පුළුවන්කම තියෙනවා. ආන් එහෙම වෙච්ච පුජ්‍යලෙක් Tamanටත් යහපතක් කරගත්තා, අනුන්ටත් යහපතක් කරනවා. එහෙනම් ඒ අයත් අප්‍රමාදී බව නිසා වලා ගැබෙන් මිදුන සඳක් වගේ ලෝකය ආලෝකමත් කරනවා. ලෝකයට ආලෝකයක් වෙනවා. Tamanට පහනක් බවට පත් වෙනවා. එහෙනම් මේ දේශනාව අවසන් කරන්න අපිට කාලය ඇවිල්ලා තියෙන නිසා අපි හැම දිනම කල්පනා කරලා බැලුවොත් යම් යම් ජීවිතයක ධර්මයේ කල්යාණ මිත්‍රයෝ හරියට නොලැබිච්ච නිසා අපි අතිනුත් ඕන තරම් පන්සිල් උල්ලංඝනය වෙලා තවත් නොඑක් අකුසල කර්මයන් ඕන තරම් රැස් කරගෙන තියෙනවා අපි. නමුත් කරුණු කාරණා දැනගත්ත කාලේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ අපිට පාර පෙන්නලා තියෙනවා. යමෙක් ආන් ඒ මාර්ගයට අවතීර්ණ වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තොත් අපි එදාට අප්‍රමාදී පුජ්‍යලියෝ වුණා වෙනවා. එහෙම නැත්නම් දවසකට බොහෝ අකුසල් රැස් කරලා එක පින්කමක් දෙකක් කරනවා. අකුසල් ගෝණි ගානක් එකතු කරලා අපි එක පින්කමක් කරලා අපිට මේ සංසාරේ දිනන්න බැරුව යනවා. ආන් ඒ හින්දා බොහෝ කුසල් රැස් කරලා අකුසල් රැස් වෙන ප්‍රමාණය අඩු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි අප්‍රමාදී බව. ආන් එහෙම කටයුතු කරලා සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරලා භයානක වූ සංසාරයෙන් එතර යන්න අපි සියලු දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.